ආර්ථික වටිනාකමින් යුත් පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් ගැන සලකා බැලීමේදී මොවුන් වර්ග කරන්නේ කොහොමද, සත්ත්ව වර්ගීකරණයක් අවශ්‍ය ඇයි කියන කරුණු ගැන අවධානය යොමු කරමු. සත්ත්ව වර්ගීකරණයක් සිදු කිරීමේ ප්‍රධාන ආකාර දෙකක් පවතිනවා. කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය. කෘත්‍රිම වර්ගීකරණයකදී සිදු කරන්නේ ජීවීන්ගේ උපාංග පිහිටීම හෝ නොපිහිටීම, වාසස්ථාන වැනි දේ ගැන සලකා බලා සතුන් වර්ග කිරීම. ස්වභාවික වර්ගීකරණයකදී සිද්ධ කරන්නේ ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අනුක ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව සලකා බලා සතුන් වර්ග කිරීම. කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය සැලකීමේදී වඩාත් යෝග්‍ය වන්නේ ස්වභාවික වර්ගීකරණය. සත්ත්ව වර්ගීකරණයක අවශ්‍යතාවය කෙසේදයි සලකා බැලුවොත්, සත්ත්ව වර්ගීකරණයක් තිබීමෙන් ජීවීන් පිළිබඳව පහසුවෙන් අධ්‍යයනය කිරීමට හැකිවනවා. නම් කරන ලද ජීවියෙකුගේ සුවිශේෂී අනන්‍යතා හඳුනා ගැනීමට පහසු වනවා. තෝරා ගන්නා ලද පරිසරයක ජීවත් වන ජීවීන් කිහිප දෙනෙකු අධ්‍යයනය කිරීම මගින් එම පරිසරය පිළිබඳව හැදෑරීමේ අවස්ථාව උදා වනවා. එසේම ජීවී කාණ්ඩ අතර සම්බන්ධතාවන් අනාවරණය කර ගැනීමට වගේම ආර්ථික වැදගත්කම් ඇති ජීවීන් හඳුනා ගැනීමටත් සත්ත්ව වර්ගීකරණයක් ප්‍රයෝජනවත් වනවා. පෙර විවිධාකාරයේ වර්ගීකරණයන් පැවතියත් වර්තමානයේදී භාවිතා වන්නේ අධිරාජධානි 3 වර්ගීකරණය. අධිරාජධානි 3 වර්ගීකරණය යටතේ සියලුම ජීවීන් ආකියා, බැක්ටීරියා, ඉයුකැරියා කියන අධිරාජධානි 3ට අයත් වනවා. ආකියා අධිරාජධානියේ සහ බැක්ටීරියා අධිරාජධානියේ සිටින ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්. ඉයුකැරියා අධිරාජධානියේ සිටින්නේ සූන්‍යෂ්ටික ජීවීන්. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්ගේ පටල වලින් වටවුණු ඉන්ද්‍රිකා නැහැ. ප්ලාස්මයේ න්‍යෂ්ටිය පවතිනවා. වෘත්තාකාර DNA අණු පවතින්නේ. ඒ වගේම සූන්‍යෂ්ටික ජීවීන්ගේ පටල වලින් වටවුණු ඉන්ද්‍රිකා පවතිනවා. න්‍යෂ්ටිය පටල දෙකකින් වට වී පවතින්නේ. ආකියා අධිරාජධානී ජීවීන් සහ ඉයුකැරියා අධිරාජධානී ජීවීන් ප්‍රතිජීවක මගින් විනාශ කළ නොහැකියි. බැක්ටීරියා අධිරාජධානී ජීවීන් ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකියි. ඉයුකැරියා අධිරාජධානිය සැලකුවොත් ඉයුකැරියා අධිරාජධානිය රාජධානි 4කට වෙන් වෙනවා. ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ සහ ඇනිමාලියා රාජධානි 4 වන්නේ. මෙයින් ඇනිමාලියා රාජධානිය පිළිබඳව තවදුරටත් සලකමු. ඇනිමාලියා රාජධානිය සිටින ජීවීන් අපෘෂ්ඨවංශීන් සහ පෘෂ්ඨවංශීන් වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අපෘෂ්ඨවංශීන් කියන්නේ කශේරුකාව රහිත ජීවීන්. මොවුන් වංශ 5කට වෙන් වෙනවා. නිඩාරියා, ඇනලීඩා, මොලුස්කා, එකයිනොඩර්මේටා, ආත්‍රපෝඩා. පෘෂ්ඨවංශීන් කියන්නේ කශේරුකාව සහිත ජීවීන්. මොවුන්ගේද වංශ 5ක් පවතිනවා. පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. අපෘෂ්ඨවංශීන් සහ පෘෂ්ඨවංශීන් යටතේ මේ එක් වංශ පිළිබඳව සලකා බලමු. මුලින්ම අපෘෂ්ඨවංශීන් පිළිබඳව බලමු. නිඩාරියා වංශය. හයිඩ්‍රා, මුහුදුමල, ලොඩියා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. නිඩාරියා වංශයේ ලක්ෂණ සැලකුවොත් සියල්ලම ජලජ වාසීන්. දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩනැගී තිබෙනවා. නිඩාරියාවන් බුහුබා සහ මෙඩුසාවන් ලෙස දෙආකාර වනවා. බුහුබාවන්ට චලනය විය නොහැකි. උදාහරණයක් ලෙස ගල්මල් දැක්විය හැකි. මෙඩුසාවන්ට චලනය විය හැකි. මොවුන්ගේ සමමිතිය සැලකුවොත් අරීය සමමිතියක් පවතිනවා. ඒ වගේම නිඩාරියා වංශයේ සතුන් ආහාර වශයෙන් කුඩා සතුන් අඩපණ කර ගිලීම සිද්ධ කරනවා. ඊළඟට ඇනලිඩා වංශය සලකමු. ගැඩවිලා, කූණ්ඩැල්ලා, පත්තෑ පණුවා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඇනලිඩා වංශයේ ලක්ෂණ සැලකුවොත් මොවුන් බහුසෛලික දේහය සෛල ප්‍රස්තර 3කින් සැදිලා තිබෙනවා. තෙතමනය සහිත පරිසරවල වාසය කරන්නේ. දේහය බාහිරව හා අභ්‍යන්තරව බෙදී ඇති නිසා සකණ්ඩක පණුවන් ලෙසත් හැඳින්වෙනවා.
සමමිතිය සැලකුවොත් මොවුන් ද්විපාර්ශ්වික සම්මිතියක් දරන්නේ. මීළඟට මොලුස්කා වංශය සලකා බලමු. අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා, ගොළුබෙල්ලා වගේ සතුන් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මොලුස්කාවන්ගේ ලක්ෂණ සැලකුවොත් මොවුන්ගේ දේහ මෘදු නිසා මෘද්වංශීන් ලෙස හැඳින්වෙනවා. දේහය, හිස, පේශීමය පාදය හා අන්තරංග ගොනුව ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වෙනවා. ශ්ලේෂ්මලයෙන් තෙත් වූ දේහාවරණයක් පවතිනවා. ඇතැම් මොලුස්කාවන්ට කැල්සියම් කාබනේට් වලින් සැදුණු බාහිර හෝ අභ්‍යන්තර සැකිල්ලක් පවතිනවා. මීළඟට එකයිනොඩර්මේටා වංශය පිළිබඳව සලකමු. පසඟිලා, ඉකිරියා, මුහුදු කැකිරි උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. එකයිනොඩර්මේටා වංශයේ ලක්ෂණ සැලකුවොත් මොවුන්ගේ සෛල සංවිධානය විධිමත් නැහැ. ත්‍රිපස්තරයෙන්. එසේම මොවුන්ගේ දේහය අරීය ලෙස බාහු 5කට වෙන්ව පවතිනවා. මොවුන්ට මොළයක්, හෘදයක් හෝ ඇස් නැහැ. මීළඟට ආත්‍රපෝඩා වංශය පිළිබඳව සලකා බලමු. සියලුම කෘමීන් අයත් වන්නේ ආත්‍රපෝඩා වංශයට. ගෝනුස්සා, හැකරැල්ලා, ඉස්සා, කකුළුව වැනි සතුන්ද උදාහරණ වශයෙන් දැක්විය හැකියි. ආත්‍රපෝඩා වංශයේ ලක්ෂණ සැලකුවොත් මොවුන්ගේ සන්ධි සහිත පාද නිසා සන්ධි පාදකයන් ලෙස හඳුන්වනවා. දේහය මතු පිට කයිටින් වලින් සැදුණු උච්චර්මයක් පවතිනවා. සමමිතිය සැලකුවොත් ද්විපාර්ශ්වික සම්මිතියක් දරන්නේ. එසේම දේහය, හිස, උරස, උදරය ලෙස කොටස් තුනකට වෙන් කළ හැකියි. ආත්‍රපෝඩා වංශයට අයත් මීමැස්සා පිළිබඳව සලකා බලමු. මීමැස්සා ආර්ථික වැදගත්කමක් ඇති සත්ත්ව කොට්ටාශයක්. මීමැස්සගේ ශරීර කොටස් සලකා බැලුවොත් ප්‍රධාන වශයෙන් හිස, උරස, උදරය ලෙස කොටස් තුනකට වෙන් කෙරෙනවා. හිස කොටසේ සංයුක්තාක්ෂීය ස්පර්ශක ශුණ්ඩාව පවතිනවා. උරස කොටසේ පියාපත් යුගල දෙකක් පවතිනවා. ඉදිරියෙන් පවතින පියාපත් විශාලව පිහිටන පියාපත්. මේවා පෙර පියාපත් ලෙස හැඳින්වෙනවා. අනිත් පියාපත් දෙක පෙර පියාපත් වලට සාපේක්ෂව කුඩායි. මේවා පසු පියාපත් ලෙස හැඳින්වෙනවා. මෙම කොටස ශ්වාස රන්ද්‍රය ලෙස හැඳින්වෙනවා. එසේම මීමැස්සාට පාද යුගල 3ක් පවතිනවා. ඉදිරියෙන්ම පවතින පාද යුගලය පූර්ව පාද ලෙසත්, මැදින් පිහිටන පාද යුගල මධ්‍ය පාද ලෙසත්, පසුපසින් පිහිටන පාද යුගල අපර පාද ලෙසත් හැඳින්වෙනවා. අපර පාදයේ ඉහළ කොටසට වන්නට පරාග මඩිය පිහිටා තිබෙනවා. මීමැස්සාගේ ලක්ෂණ සලකා බැලුවොත් මොවුන් ආත්‍රපෝඩා වංශයට අයත් වෙනවා. හිස, උරස හා උදරය ලෙස ශරීරයේ ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. කයිටීනමය සැකිල්ලක් සහිතයි. පියාපත් යුගල දෙකක් තිබෙනවා. මල්පැණි උරා බීමට විශේෂයෙන් සැකසුණු මුඛ උපාංගයක් පවතිනවා. මෙය ශුණ්ඩාව ලෙස හැඳින්වෙනවා. ස්පර්ශක යුගලයක් පවතිනවා. පරාග රැස් කිරීමට අපර පාද විකරණය වී සැකසී පවතිනවා. පරාග මඩිය ලෙස හැඳින්වෙන්නේ මෙම කොටස. මීමැසි පොදියක් සැලකුවොතින් මීමැසි පොදියක මීමැස්සන් 6000ක් පමණ සිටිනවා. මීමැසි පොදියක ප්‍රධානියා වන්නේ මීමැසි රැජින. මීමැසි රැජින දමන බිත්තර වලින් තමයි මීමැස්සන් බිහිවන්නේ. මීමැස්සන් කියලා අපි හැඳින්නුවත් මොවුන් ඇත්තටම වැඩකාර මැස්සියන් ලෙසින් හැඳින්වෙන සත්ත්ව කොට්ටාශය. මීමැස්සන් කිහිප දෙනෙක් මීවදයක සිටිය හැකියි. කළු පාටට දක්නට ලැබෙන්නේ මීමැස්සන්. මීමැස්සන් ප්‍රයෝජනවත් වන්නේ රැජිනත් සමග එක් වී බිත්තර දැමීම සඳහා පමණයි. වෙන කිසිදු කාර්යයක් ඔවුන් සිදු කරන්න ලබන්නේ නැහැ. මීවදයේ සිටින වැඩකාර මැස්සියන් විසින්
විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. මේ මීමැස්සියන්ගේ උදරයේ පිහිටා තියෙන ග්‍රන්ථි වලින් ස්‍රාවය වන ඉටි ආධාරයෙන් මීවදේ සැකසීම සිදු කරන්නේ. මේ මීවදේ සැකසීම සිදු කරද්දී ෂඩාස්ත්‍රාකාර සිදුරු සහිතව මීවදය සකසන්නේ. එසේම වැඩකාර මැස්සියන් ගෙන් කොටසක් තමයි මල් පැණි එකතු කරන්න පරාග රැස් කරන්න දායක වෙන්නේ. එක මීමැස්සෙක් සැලකුවොත් මේ මීමැස්සගේ ශරීරය පුරාම මිලියන 3කට අධික ප්‍රමාණයක් රෝම පිහිටා තිබෙනවා. මීමැස්සා මලකට ගියාම මොහුගේ තියෙන ස්පර්ශක මගින් පරාගධානි ඉක්මනින් සොයාගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම රෝම සියල්ලෙම පාහේ පරාග තැවරීම සිද්ධ වෙනවා. මීමැස්සා එක මලකින් තවත් මලකට පියඹාගෙන ගියාට පස්සේ පෙර මලින් ගෑවුන පරාග අනිත් මලේ තැවරීම සිද්ධ වෙලා ස්වභාවිකව පරාගණය සිද්ධ වෙනවා. මීමැස්සා මල් පැණි බීලා ඉවර වෙලා මීවදේ වෙත පියඹාගෙන යන්න කලින් ඔහුගේ පරාග ලවණ සහ පැණි සමග මිශ්‍ර කරලා මිශ්‍රණයක් වශයෙන් පරාග මඩියේ පසුපස කකුල් වල ආධාරයෙන් තැන්පත් කර ගැනීම සිද්ධ කරනවා. මෙහි දැක්වෙන්නේ පරාග මඩියේ පරාග රැස් කරගත් අවස්ථාවක්. මීමැස්සා මී පැණි බීමත් සමග පරාග මඩියක් තර කර ගැනීමක් සිදු කරලා මීවදේ වෙත පියඹාගෙන ගියාට පස්සේ මලෙන් ගේන පැණි මීවදේ පවතින ෂඩස්ත්‍රාකාර සිදුරු වලට පුරවනවා. මේ පුරවන මල් පැණි තමයි වැඩකාර මැස්සියන් විසින් මී පැණි බවට පත් කරන්නේ. ඒ වගේම මීමැස්සා රැගෙන එන පරාග වලින් මීමැස්සන්ගේ ආහාරයට අවශ්‍ය වන ප්‍රෝටීන් අධික ආහාරයක් වන මීමැසි පාන් සැකසීම සිදු කෙරෙනවා. වැඩකාර මැස්සියන් සලකා බැලුවොත් ඔවුන් විශාල කාර්යභාරයක් සිදු කරනු ලබනවා. වැඩකාර මැස්සියන් විසින් රැජින රැක බලා ගැනීම, කීටයන් රැක බලා ගැනීම, පැණි හා පරාග සැකසීම, මීමැසි පාන් සැකසීම, මීවදේ ආරක්ෂාව, මීවදේ පිරිසිදු කිරීම, විස බීජ නාශනය, පිරිසිදු වාතාශ්‍රයක් ලබා දීම, ඒ වගේම මීවදේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාව පවත්වාගෙන යාම ආදී සියලුම කාර්යයන් සිදු කරනු ලබනවා. මීමැස්සාගේ ආර්ථික වැදගත්කම් බැලුවොත් මීමැස්සා නිසා අපිට මී පැණි ලබාගත හැකියි. එසේම මී ඉටි ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම මීමැස්සන්ගෙන් ස්වභාවිකව පරාගණය සිද්ධ වෙනවා. මීමැසි පාලනය ස්වයං රැකියාවක් ලෙස වැදගත් වෙනවා. රැකියාවක් කළා වුණත් මීමැසි පාලනය සිදු කිරීමෙන් විශාල ලෙස ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්. මී පැණි පිළිබඳව සලකා බැලුවොත් මේ පැණිවල අඩංගු වන්නේ ශරීරයට හානිකර නොවන සීනි වර්ග. ඒ වගේම මේ පැණි ඉතා ඉක්මනින් ශරීරයට උරා ගන්නවා. දේශීය වෙදකමේ ඖෂධයක් වශයෙන් මේ පැණි වැදගත් වෙනවා. මේ පැණි උගුරයාබාධ සඳහා, පිත්තාශය ගල් ඇති විට, වෛරස් ආසාදන වලින් වැළැක්වීමට, සෙම් නැසීමට වගේ අවස්ථාවලදී මේ පැණි භාවිත කෙරෙනවා. ඒ වගේම දුම්පානයෙන් පෙනහළු අභ්‍යන්තර විකෘතිතාවලට ලක් වූ විට ගුණදායක ඖෂධයක්ද වෙනවා. මේ පැණි අතුරුපසක් ලෙස භාවිත වන අතර ආහාර වර්ග හා පාන් වර්ග රස කිරීමටත් භාවිත කෙරෙනවා. දේශීය වශයෙන් විශාල ඉල්ලුමක් මේ පැණි සඳහා පවතිනවා. මේ පැණිවල සංයුතිය සලකා බැලුවොත් ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් විශාල වශයෙන් අඩංගු වෙනවා. ඩෙක්ස්ට්‍රීන්, සුක්‍රෝස්, ප්‍රෝටීන්, khනිජ කුඩා ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. ඊට අමතරව එන්සයිම සහ විටමින්ද අඩංගු වෙනවා. මේ ඉටිවල ප්‍රයෝජන සලකා බැලුවොත් ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් පවතිනවා. පොලිෂ් වර්ග සෑදීම, ඉටිපන්දම් කර්මාන්තය, දත් බැඳීමේ කටයුතු සඳහා ඖෂධීය ආලේපන නිපදවීම, විද්‍යාගාර කටයුතු වල උපස්තරයක් ලෙස, බතික් කර්මාන්තය සඳහා සූක්ෂම උපකරණ කල් තබා ගැනීමට, දැව කර්මාන්තයේදී
විවිධ අච්චු සෑදීමට, උණ්ඩවෙන් යුදෝපකරණ කල් තබා ගැනීමට, විස්තර භාණ්ඩ නිෂ්පාදනයට මේ ඉටි ප්‍රයෝජනවත් වෙනවා. මීළඟට ආර්ථික වශයෙන් වැදගත් වන ආර්ත්‍රප්‍රෝඩා වංශයට අයත් ඉස්සා පිළිබඳව සලකා බලමු. ඉස්සාගේ ශරීර කොටස් සලකා බැලුවොත් මොහුටත් සංයුක්ත අක්ෂි පවතිනවා. ඉදිරියෙන්ම ස්පර්ශක යුගල පවතිනවා. ශීර්ෂෞරසය හා උදරය වශයෙන් ශරීරයේ කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඉස්සාගේ පසුපසින්ම පෞච්ඡාන්තය පවතිනවා. උදරයේ කොටසට අදාළව ප්ලව පාද යුගල 5ක් පවතිනවා. ශීර්ෂෞරසය කොටසේ හනුපාද යුගලයක් පවතිනවා. එසේම චරපාද යුගල 5ක් පවතිනවා. ඉස්සාගේ ලක්ෂණ සලකා බැලුවොත් ශීර්ෂෞරසය හා උදරය ලෙස දෙහි කොටස් දෙකකින් යුක්තයි. චරපාද යුගල් 5 ඇවිදීමට භාවිත වෙනවා. ප්ලව පාද යුගල් 5 පිහිනීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. හනුපාද වලින් අල්ලා ගැනීම සිදු කරනවා. එසේම ඉදිරියෙන් දිගු ස්පර්ශක යුගල දෙකක් පවතිනවා. ඉදිරියට නිරූ සංයුක්ත අක්ෂි පවතිනවා. ඉස්ස කියන්නේ සර්ව භක්ෂක සත්වයෙක්. ඉස්සාගේ ආර්ථික වැදගත්කම් සලකා බැලුවොත් ඉස්සා ප්‍රෝටීන් බහුල ආහාරයක්. එසේම ස්වයං රැකියාවක් ලෙස ඉස්සන් වගාව සිදු කෙරෙනවා. විද්‍යාගාර භාවිතය සඳහා භාවිත වන කයිටින් වගේම පසුවස්වන තාක්ෂණයට වැදගත් වන කයිටොසාන් නිපදවා ගැනීමටත් ඉස්සා වැදගත් වෙනවා. ඒ වගේම විදේශීය විනිමය උපයා ගැනීමටත් ඉස්සා ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට පෘෂ්ඨ වංශීන් පිළිබඳව සලකා බලමු. පිස්කේස් වංශය සමනල මත්ස්‍යයා, මඩුවා, මුහුදු අශ්වයා වගේම මත්ස්‍යයන් බොහෝමයක් මෙම වංශයට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. පිස්කේස් වංශයේ ලක්ෂණ සලකා බැලුවොත් මොවුන්ගේ අභ්‍යන්තර සැකිල්ල අස්තිමය හෝ කාටිලේජමය විය හැකියි. ශරීරය අනාකූල හැඩයක් ගැනීම නිසා මොවුන්ට පහසුවෙන් ජලය තුළ පිහිනා යා හැකි වෙනවා. කොරපොතු වලින් ශරීරය ආවරණය වී තිබෙන නිසා ගල්වල වැදීමේදී තුවාල ඇතිවීම සිදුවන්නේ නැහැ. පිහිනීමට සන්තුලනයට වරල් උපකාර වෙනවා. එක් පසක වරලක් බිඳී ගියහොත් මොවුන්ගේ සන්තුලනය නැමැති වෙනවා. මොවුන්ගේ හෘදය කුටීර දෙකකින් යුක්ත වෙනවා. එසේම ශ්වසනය කරමල් වලින් සිදු කෙරෙන්නේ. ජලක්ලෝම වශයෙන් හැඳින්වෙන්නේද කරමල්. මොවුන් චලතාපී සත්ත්ව කොට්ටාශයක්. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව ශරීර උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන්. මොවුන්ට ඇස් පැවතුනත් ඇසිපියක් පවතින්නේ නැහැ. අභ්‍යන්තර සැකිල්ල අනුව පවතින මත්ස්‍ය වර්ග දෙක වන්නේ කාටිලේජමය මසුන් සහ අස්තිමය මසුන්. මොවුන්ගේ වෙනස්කම් මොනවදයි සලකා බලමු. කාටිලේජමය මත්ස්‍යයන් සැලකුවොත් ඔවුන්ගේ අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ වලින් සැකසී තිබෙන්නේ. අස්තිමය මත්ස්‍යයන්ගේ අභ්‍යන්තර සැකිල්ල අස්ථි වලින් සැකසී පවතිනවා. කාටිලේජමය මත්ස්‍යයන් කරදියේ පමණක් ජීවත් වෙනවා. අස්තිමය මත්ස්‍යයන් කරදිය මෙන්ම මිරිදියෙහිද ජීවත් වෙනවා. මොවුන්ගේ ජලක්ලෝම පැලුම්, ඒ කියන්නේ කරමල් සලකා බැලුවොතින් කාටිලේජමය මත්ස්‍යයන්ගේ කරමල් පිදානයකින් ආවරණය වී නැහැ. පහලින් තිබෙන උදාහරණ සහිත රූපේ ඉරිරි පෙන්වන්නේ ජලක්ලෝම පැලුම්. මේවා පිදානයකින් ආවරණය වී නැමැති නිසා පිටතට පේනවා. නමුත් අස්තිමය මත්ස්‍යයන්ගේ කරමල් පිදානයකින් ආවරණය වී පවතිනවා. එම නිසා පිටතට පෙනෙන්නේ නැහැ. මුඛය සැලකුවොත් කාටිලේජමය මත්ස්‍යයන්ගේ මුඛය පූර්ව උදරීයව පිහිටනවා. ඒ කියන්නේ උදරය පසට වන්නට. නමුත් අස්තිමය මත්ස්‍යයන්ගේ මුඛය දේහයේ පූර්ව කෙළවර පිහිටනවා. පෞච්ඡ වර්ල සැලකුවොත්, ඒ කියන්නේ වල්ගය සැලකුවොත් කාටිලේජමය මත්ස්‍යයන්ගේ අසමමිතික පෞච්ඡ වර්ලක් දක්නට ලැබෙන්නේ. ඉහළ කොටස විශාලයි, පහළ කොටස කුඩයි. නමුත් අස්තිමය මත්ස්‍යයන්ගේ පෞච්ඡ වර්ල සමමිතිකව පිහිටනවා. ඉහළ සහ පහළ කියන කොටස් දෙකම සමානයි. දත් සැලකුවොත් කාටිලේජමය මත්ස්‍යයන්ට අස්තිමය දත් නැහැ. අස්තිමය මත්ස්‍යයන්ට අස්තිමය දත් පවතිනවා. කොරළ සැලකුවොත් කාටිලේජමය මසුන්ගේ රළු කොරළ හමේ ගිලී පවතිනවා. අස්තිමය මසුන්ගේ රළු කොරළ හම උඩින් පිහිටනවා.
කාටිලේජමය මසුන්ට උදාහරණ ලෙස මෝරා, මඩුවා දක්වන්න පුළුවන්. අස්ථිමය මසුන්ට උදාහරණ ලෙස තෝරා, තිලාපියා, මුහුදු අශ්වයා, සාලයා, ලින්නා වැනි සතුන් දක්වන්න පුළුවන්. මසුන්ගේ ආර්ථික වැදගත්කම් පිළිබඳව සලකා බලමු. මොවුන් ප්‍රධාන වශයෙන් ආහාර ලෙස වැදගත් වෙනවා. ඖෂධ සඳහා ඇතැම් මත්ස්‍යයන් භාවිත වෙනවා. උදාහරණයක් වශයෙන් මෝර තෙල් දක්වන්න පුළුවන්. එසේම රැකියා අවස්ථා ජනිත කිරීමටත් මත්ස්‍යයන් වැදගත් වෙනවා. මසුන් අල්ලන තැන සිට අප නිවසට රැගෙන එන තැනතෙක් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. මසුන් අල්ලන පුද්ගලයාට, එම අල්ලන මසුන් විකුණන ස්ථානය දක්වා ප්‍රවාහනය කරන පුද්ගලයින්ට, එම ගෙනෙන ලද මත්ස්‍යයන් විකුණන පුද්ගලයින්ට විශාල වශයෙන් රැකියා අවස්ථා ජනිත වෙනවා. එසේම විදේශ විනිමය උපයා ගන්නත් මසුන් වැදගත් වෙනවා. ඇතැම් මත්ස්‍යයන් අපනයනය සිදු කිරීම කෙරෙනු ලබනවා. විස්තර මත්ස්‍ය වගාව ස්වයං රැකියාවක් වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා. විස්තර මත්ස්‍ය වගාව වෙනත් රැකියාවක නිරත අයෙක්ට උනත් සිදු කරන්න පුළුවන්. මෙමගින් ආර්ථික වාසි ලබාගත හැකි වනවා. ඊළඟට ඇම්ෆිබියා වංශය පිළිබඳව සලකා බලමු. ගෙම්බා, මැඩියා, සැලමන්දරා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඇම්ෆිබියා වංශයේ ලක්ෂණ ලෙස සැලකුවොතින් මොවුන්ට ගොඩබිම සහ ජලය යන පරිසර දෙකේම ජීවත් විය හැකියි. එම නිසා මොවුන් උභයජීවීන් ලෙසත් හැඳින්වෙනවා. මොවුන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට ජලය අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස ගෙම්බාව සැලකුවොත් ගෙම්බා ජලයේ බිත්තර දමනවා. එම බිත්තර මගින් ඉස් ගෙඩියන් බිහිවනවා. එම ඉස් ගෙඩියන් තමයි පසුකාලීනව ගෙම්බන් බවට පත්වන්නේ. ඇම්ෆිබියාවන්ගේ සමේ කොරපොතු පිහිටන්නේ නැහැ. පංචාංගුලික ගාත්‍රා පිහිටනවා. මොවුන්ගේ හෘදය කුටීර 3කින් සමන්විත වෙනවා. එසේම මොවුන් චලතාපී වනවා. ඊළඟට රෙප්ටීලියා වංශය පිළිබඳව සලකා බලමු. ඉබ්බා, කිඹුලා, හූනා, නයා වැනි සතුන් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. උරගයින් ලෙස හැඳින්වෙන්නේ රෙප්ටීලියා වංශයේ සත්ත්වයින්ම තමයි. ගොඩබිම පරිසරයට මොවුන් හොඳින්ම අනුවර්තනය වී තිබෙනවා. ග්‍රන්ථි වලින් තොර වියලි සමක් දරනවා. මොවුන්ගේ සම කොරළ සහිතයි. ශ්වසනය සිදු කරනු ලබන්නේ පෙනහළු මගින්. මොවුන් චලතාපී සත්ව කොට්ටාශයක්. මොවුන්ගේ බිත්තර කවචය සහිතයි. ඊළඟට ආවේස් වංශය පිළිබඳව සලකා බලමු. පැස්බරා, ගුමන කුරුල්ලා, තාරාවා, බකමූණා, පෙන්ගුයින් වැනි සතුන් උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ආවේස් වංශයේ ලක්ෂණ සැලකුවොත් මොවුන්ට තිබෙන්නේ අස්ථිමය සැහැල්ලු සැකිල්ලක්. මොවුන්ගේ දේහය අනාකූල හැඩයක් ගන්නවා. මේ අනාකූල හැඩය නිසා වායුගෝලයේ පියඹා යාමේ හැකියාව පහසුවෙන් ලැබෙනවා. මොවුන්ට තිබෙන්නේ පංචාංගුලික ගාත්‍රා. ඒ වගේම තියුණු දෘෂ්ටියක් සහිත ඇස් පවතිනවා. එම නිසා ඈත සිට එකපාරටම පියඹාවිත් ගොඩුරක් දැහැගෙන යාමේ හැකියාව පවතිනවා. මොවුන්ට හොටක් ඇති නමුත් දත් පිහිටන්නේ නැහැ. ආවේස් වංශයේ සත්ත්වයින්ගේ හෘදය කුටීර 4කින් යුක්ත වෙනවා. මොවුන් අචලතාපී. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට කාලයකට සංචාරක පක්ෂීන් දක්නට ලැබෙන්නේ. මේ සංචාරක පක්ෂීන් අයත් රටවල් වලට සීත කාලයේ උදා වන විට එම සීතල දරා ගන්න බැරි වෙන හින්දා උණුසුම් සහිත පරිසර සොයාගෙන මොවුන් පියඹාගෙන එනවා. එම නිසා අපිට සංචාරක පක්ෂීන් දක්නට ලැබෙනවා. පක්ෂීන්ගේ ආර්ථික වැදගත්කම් සලකා බැලුවොත් මොවුන් ආහාර සඳහා ප්‍රධාන වශයෙන් බිත්තර සහ මස් ලබා දීම සිදු කරනවා. බිත්තර ලෙස කුකුල් බිත්තරත් වටුකුරුළු බිත්තරත් භාවිත වෙනවා. මස් ලෙස ප්‍රධාන වශයෙන් කුකුල් මස් භාවිතවත් කළුකුන් මස් වැනි මස්ද භාවිත කෙරෙනවා. සංස්කෘතික වටිනාකම් සහිත පිහාටු ලබා ගැනීමටත් පක්ෂීන් වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් මොනර පිහාටු සලකන්න පුළුවන්. ඒ වගේම ස්වයං රැකියා පවත්වාගෙන යාමට පක්ෂීන් වැදගත් වෙනවා. විසිතුරු මත්ස්‍ය වගාව වගේම විසිතුරු පක්ෂීන්
ඇති දැඩි කර විකුණන ස්ථානවලට ලබා දීම ස්වයං රැකියාව ලෙස අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම විදේශ විනිමයේ ඉපයීමට පක්ෂීන් වැදගත් වෙනවා. ඇතැම් පක්ෂීන් අපනයනය කිරීමේ හැකියාව පවතිනවා. එමගින් විදේශ විනිමයේ ඉපයීමට හැකිවනවා. පලිබෝධ පාලනයටද මේ පක්ෂීන් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපිට ඇටි කුකුලා දක්වන්න පුළුවන්. අපේ වගාවට හානි කරන සත්වයක් තමයි ගොළුබෙල්ලා කියන්නේ. ඇටි කුකුලා ගොළුබෙල්ලා දැහැගෙන යාම මගින් අපට සිදුවන්නේ වාසියක්. එසේම සංචාරක කර්මාන්තයටද පක්ෂීන් වැදගත් වෙනවා. බොහෝ සංචාරකයන් අප රටට පැමිණෙනවා අපේ දේශීය පක්ෂීන් නැරඹීම සඳහා. එසේම ඇතැම් සංචාරකයන් පැමිණෙනවා මේ දේශීය පක්ෂීන් නිරීක්ෂණය කරලා ඔවුන් පිළිබඳ අධ්‍යයනයන් සිදු කිරීම සඳහා. එම නිසා සංචාරක කර්මාන්තයේ දියුණුවට පක්ෂීන් වැදගත් වෙනවා. පක්ෂීන්ගේ ආර්ථික වැදගත්කම් සලකා බලද්දී කුකුලා කියන්නේ ඉතා වැදගත් පක්ෂියෙක් විදිහට දක්වන්න පුළුවන්. කුකුල් පාලනය සැලකුවොතින් කුකුල් පාලනය අරමුණු කීපයක් ඔස්සේ සිදු කරනු ලබනවා. මස් ලබා ගැනීමට, බිත්තර ලබා ගැනීමට, පැටවුන් ලබා ගැනීමට, පොහොර ලබා ගැනීමට කුකුල් පාලනය සිදු කරනු ලබනවා. කුකුල් පාලනයේදී සිටින කුකුලන් අපි සැලකුවොතින් මොවුන්ගේ වර්ධන අවධි 3ක් දක්නට ලැබෙනවා. උපතේ සිට සති 8 දක්වා කිකිලියන් පැටවුන් වශයෙන් උත්, සති 8 සිට සති 18 දක්වා සතුන් වර්ධක සතුන් වශයෙන් උත්, සති 18 සිට සති 72 දක්වා බිත්තර දමන කිකිලන් වශයෙන් උත් හැඳින්වෙනවා. කිකිලියන්ට ලබා දෙන ආහාර ඔවුන්ගේ වයස අනුවයි ලබා දිය යුත්තේ. මෙම ආහාර පිළිබඳ දැනුවත් වීමක් කුකුල් පාලනයේ යෙදෙනවා නම් ලබාගත යුතු වෙනවා. වර්ධනය වන කිකිලියන්ට ආහාර සැපයීමේදී පෝෂණ නිර්දේශ අනුව ආහාර සැපයීම සිදු කළ යුතු වෙනවා. මෙම කාලයේදී මොවුන් වෙනත් නිෂ්පාදන අපට ලබා දෙන්නේ නැහැ. වර්ධන කාලයේ පසු තමයි බිත්තර ලබා දීම සිද්ධ කෙරෙන්නේ. එම නිසා වර්ධන කාලයේදී කිකිලියන්ගේ පෝෂණ නිර්දේශ අනුව සිදු කිරීම මගින් ඉදිරියේදී ප්‍රමිතියෙන් යුත් බිත්තර අපට ලබාගත හැකි වෙනවා. වැඩිපුර ආහාර ලබා දීම මගින් ඇතැම් විට කිකිලියන් මේද සහිතව සිටින සතුන් බවට පත් වෙනවා. අධික මේද ප්‍රමාණයක් ඔවුන්ගේ ශරීරයේ තැන්පත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මොවුන්ගේ ශරීරයේ බර විශාල වශයෙන් වැඩි වන්නට පුළුවන්. මොවුන්ගේ ප්‍රමාණය විශාල වන්න පුළුවන්. එසේ වුවහොත් මොවුන්ගෙන් ලබා දෙන බිත්තර ගන්න කාලය පරක්කු වන්න පුළුවන්. පැටවුන් හා වර්ධක සතුන් සඳහා කළ යුතු පාලන ක්‍රම කිහිපයක් පවතිනවා. ප්‍රධාන ක්‍රම 3ක් පිළිබඳව අපි සලකා බලමු. එකක් තමයි සතුන් පිටලෑම. සතුන් පිටලෑම කියන්නේ නුසුදුසු සතුන් පට්ටියෙන් ඉවත් කිරීම. කුඩා කාලයේදී වුවත් රෝගී සතුන් සිටිනවා නම් අනිත් සතුන්ගෙන් වෙන් කිරීම සිද්ධ කරනවා. සති 8ත් සති 16ත් අතරදී සාමාන්‍යයෙන් බර අඩු වන සතුන්, අසාමාන්‍ය ලෙස හැසිරීම දක්වන සතුන්, ඒ වගේම කොටා ගන්නා සතුන්, රෝගී සතුන් ඉවත් කිරීම සිද්ධ කළ යුතු වෙනවා. තවත් පාලන ක්‍රමයක් තමයි හොට කෙටි කිරීම. හොට කපනයකින් හොට කැපීම සිද්ධ කිරීම මෙහිදී සිදු කෙරෙන්නේ. උඩ හොටෙන් 3/2ක ප්‍රමාණයකුත් යට හොටෙන් 3/1ක ප්‍රමාණයකුත් ඉවත් කිරීම සිද්ධ වෙනවා. මේ සිදු කරන්නේ විශේෂයෙන් ඔවුන් එන කොටා ගැනීම වැළැක්වීම සඳහා. මෙම හොට කෙටි කිරීම දින 6යි 9යි අතර කාලයේදී හෝ සති 10යි 14යි අතර කාලයේදී හෝ සති 18දී හෝ සිදු කළ හැකියි. ඊළඟ පාලන ක්‍රමය තමයි රෝග පාලනය. කිකිලියන් නිසි ලෙස පෝෂණය කිරීම මගින් මොවුන්ගේ ප්‍රතිශක්තිකරණය රඳවා ගන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය දුර්වල වුවහොත් විවිධ රෝගවලට මොවුන් ගොදුරු වීම සිද්ධ වෙනවා. එසේම කිකිලියන් ජීවත් වන පරිසරය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම යටතේ පවත්වාගෙන යා යුතු වෙනවා. එම නිවාස සඳහා ප්‍රශස්ත තත්ත්ව ලබා දීම, ආස්තරණයේ වියලිව පවත්වා ගැනීම
සිදු කළ යුතු වෙනවා. එමගින් මොවුන් රෝගී වීම වළක්වා ගත හැකි වෙනවා. එසේම මෙම අවස්ථාවේදී රෝගී සතුන් සිටිනවා නම් අනිත් අයගෙන් වෙන් කිරීම සිද්ධ කළ යුතු වෙනවා. කුකුල් පාලනය කියන්නේ වෙනත් රැකියාවක නිරත වන ගමන් වුවත් කළ හැකි දෙයක් වගේම ස්වයං රැකියාවක් වශයෙන් දිගටම කරගෙන යා හැකි ආර්ථික වාසි ලබා දෙන ක්‍රමයක්. බිත්තර දමන කිකිලියන් සැලකුවොත් මොවුන් දමන බිත්තර ප්‍රමාණය මොවුන්ගේ වර්ගය අනුව තීරණය වෙනවා. ඇතැම් කිකිලියන් දිනකට බිත්තර 5ක් 6ක් වගේ ලබා දෙනවා. බිත්තර දැමීම ආරම්භ වන්නේ වයස සති 18ත් 21ත් අතරදී. මුල් කාලයේදී කුඩා බිත්තර දැමුවත් පසුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර ලබා දෙනවා. බිත්තර දමන කාලය සති 18 සිට සාමාන්‍යයෙන් සති 72ක් පමණ දක්වා වනවා. බිත්තර දමන කිකිලයන්ට ආහාර සැපයීමේදී පෝෂණ නිර්දේශ යටතේ සිදු කළ යුතු වෙනවා. එසේ නොවුනහොත් මොවුන්ගෙන් ලබා දෙන බිත්තර ප්‍රමිතියෙන් තොර බිත්තර බවට පත් වෙනවා. එම නිසා මෙම කාලයේදී පෝෂණ නිර්දේශ යටතේ ආහාර සීමා කිරීමකින් තොරව ලබා දීම සිද්ධ කළ යුතු වෙනවා. ඊළඟට අපි මැමේලියා වංශය පිළිබඳව සලකා බලමු. මිනිසා, තල්මසා, ඩෝල්ෆින්, මුවා, ගවයා වැනි ක්ෂීරපායි සතුන් අයත් වන්නේ මැමේලියා වංශයට. ක්ෂීරපායින් ලෙස හැඳින්වෙන්නේ කිරිබී වැඩෙන සතුන්. මැමේලියා වංශයේ ලක්ෂණ සැලකුවොත් රෝම වලින් ආවරණය වූ සමක් දරනවා. බාහිර කන්පෙති පිහිටනවා. හෘදය කුටීර 4කින් යුක්තයි. මැමේලියා වංශයේ සත්ත්වයින්ට පමණක් විශේෂ වූ ලක්ෂණයක් තමයි න්‍යෂ්ටි රහිත ද්වි අවතල රතු රුධිරාණු දැරීම. එසේම මැමේලියා වංශය අචලතාපී. එම නිසා අපිට වැසි දිනවල සීතලත් පායන දිනවලදී රස්නියත් දැනෙනවා. ස්තන ග්‍රන්ථි මගින් කිරි නිපදවීම සිද්ධ වන අතර ශ්වේද ග්‍රන්ථි මගින් දහදිය නිපදවීම සිදු වෙනවා. මොළයේ ස්කන්ධය තරමක් විශාලයි. මිනිසා සැලකුවොත් මිනිසාගේ මොළයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5 පමණ වනවා. ක්ෂීරපායින්ගේ ආර්ථික වැදගත්කම් පිළිබඳව සලකමු. ආහාර ලෙස සැලකුවොත් ප්‍රධාන වශයෙන් මස් සහ කිරි ලබා දීම සිදු වෙනවා. කිරි මගින් කිරි ආශ්‍රිත නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සිදු කෙරෙනවා. එසේම සම්භාණ්ඩ නිපදවා ගැනීමටත් ක්ෂීරපායින් වැදගත් වෙනවා. බෙරයේ පටලය සකසා ගැනීමට හරක් හම භාවිතා වෙනවා. ඒ වගේම පුටු ආදිය නිපදවීමටත් ක්ෂීරපායින්ගේ සම භාවිත වෙනවා. විසිතුරු පිත්ති සැරසිලි වශයෙන්ුත් ඇතැම් ක්ෂීරපායින්ගේ හම භාවිත කෙරෙනවා. ගව පට්ටි පවත්වාගෙන යාම, එළු පට්ටි පවත්වාගෙන යාම ස්වයං රැකියා අවස්ථාවලට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. වෛද්‍ය පර්යේෂණ සඳහා මීයන්, වඳුරන් වැනි සතුන් යොදා ගන්නු ලබනවා. මිනිසා වෙනුවෙන් නිපදවන ඖෂධ ප්‍රථමයෙන් මීයන්ට, වඳුරන්ට වගේ ලබා දී ඔවුන්ට හානියක් නොවන්නේ නම් පමණක් මිනිසුන් ලබා දීම සිද්ධ කෙරෙනවා. මෙම නිපදෙන ඖෂධ වලින් මෙම සත්ත්වයින්ට හානියක් සිදු වෙනවා නම් එම ඖෂධ නිෂ්පාදනය නැවැත්වීම හෝ එම ඖෂධය තවදුරටත් වැඩි දියුණු කිරීම හෝ සිදු කරනවා. එම වැඩි දියුණු කරන ලද ඖෂධයත් මීයන්ට, වඳුරන්ට වගේ ලබා දුන්නාට පස්සේ ඒවායින් ඔවුන්ට හානියක් සිදු නොවන්නේ නම් පමණක් මිනිසුන්ට ලබා දීම සිදු කරනවා. ඒ වගේම ප්‍රතිදේහ ලබා ගැනීමටත් ක්ෂීරපායින් භාවිත වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා අශ්වයින් භාවිත කරනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා විවිධ රටවල විවිධ ක්ෂීරපායින් භාවිත කරනවා. අප රටේ ප්‍රධාන වශයෙන් ගවයන් භාවිත වෙනවා. එසේම සංස්කෘතික කටයුතු සඳහාත් ක්ෂීරපායින් භාවිත වෙනවා. අපේ රටේ විශේෂයෙන්ම භාවිත වන සතුන් වශයෙන් අලි ඇතුන් දක්වන්නට පුළුවන්. මෙවැනිම වීඩියෝ පටයකින් නැවතත් හමුවමු. ස්තුතියි.